මාත් සමග මෙසේ දෙවියන් වහන්සේව නමදින්නට වහන්සේව නමස්කාර කරන්නට ලැබීම මහත් ප්‍රීතිදායකයි. අපි හැම කෙනෙක්ම අද දවස දෙවියන් වහන්සේට වාද කරමින් අපි උන්වහන්සේගේ අනුග්‍රහය කරුණාව මේ කාලය මත මුළුමනින්ම අපි ඉල්ලා සිටිමු. ප්‍රේමණීය දෙවියන් ඥානීය වහන්සේට ස්තුතිවන්ත වෙනවා. හැම කාලයකදීම ඔබ වහන්සේව නමදින පිණිස ඔබ වහන්සේගේ නාමයට ගෞරවය දෙන පිණිස ඔබ ඔසවන පිණිස මේ පොළොව තලයේ තබා තිබෙන හැම මිනිසෙක් ගැනම ස්වාමීන් අපි ඔබ වහන්සේට ප්‍රශංසා ගායනා කරමින් අද දවසේ ඔබ වහන්සේව ඔසවන අතර ඔබ වහන්සේ අප මැදේ මහිමාන්විතව වැජවෙන දෙවියන් වහන්සේ ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේ පුදුම බලවත් ක්‍රියා කරන්නා වූ දෙවියන් වහන්සේ ලෙසින් ඔබ වහන්සේ අප සමග සිටින නිසා මේ උදෑසනත් ඔබ වහන්සේ කරන්නා වූ මහත් ක්‍රියාවන් එකිනෙකාගේ ජීවිත මත කරන මහා බලවත් වූ ස්පර්ශයක් නිසා අපි වහන්සේට ස්තුති කරනවා ස්වාමීනි. මේ කාලය අපි මුළුමනින්ම ඔබගේ දෑත්වන්ට බාර කරනවා නාසරෙති යේසුස් වහන්සේගේ නාමයෙන්. හොඳයි අපි ගායනා කරමු මේ අනර්ග දවස තුල ස්වාමීන්ගේ ගෘහයට යමු යයි කියන විට මාහත ප්‍රීතියෙන් නිපිල ගියා. මොනතරම් අනර්ගද උන්වහන්සේගේ ගෘහයේ රැඳී සිටමින් උන්වහන්සේව නමස්කාර කිරීම. අපි ගායනා කරමු උන්වහන්සේට.
උන්වහන්සේ රජකම් කරන දෙවියන් වහන්සේ ඔබගේ මගේ ජීවිතේ උන්වහන්සේ රජකම් කරනවා. උන්වහන්සේට මේ ජීවිතේ බාර දී තිබෙනවා නම් ඔබ කිසිම දෙයකින් නොසැලී ජීවිතේ ඉදිරියට ගමන් කරන්නට හැකි ශක්තිය උන්වහන්සේ නිදහස් කරනවා. බයිබලයේ කියනවා ස්වාමීන් වහන්සේ දෙස බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත් කරගන්නවා. ඔවුන් ප්‍රාචාර්යයෙන් ඉහළ හසේ පියවා නගින බව මේ ජීවිතවල ඉදිරියෙන් ඉහළට ගමන් කරන පිණිස උන්වහන්සේගේ අනුග්‍රහය අප කරා නිදහස් කරන මොන තරම්නම් යහපත් දේ සිදු කරන දෙවි කෙනෙක්ද. අපි මේ වන විටත් ජීවිතයෙන් අයින් වෙලා උන්වහන්සේ නොසිටින්නට උන්වහන්සේ යහපත් උන්වහන්සේ ප්‍රේමයේ දෙවියන් වහන්සේ උන්වහන්සේ අනුග්‍රහය සපයන දෙවි කෙනෙක්. අපි ගායනා කරමු කළ සෑම දේ සිදුවීමේ ස්තුති දෙමින් එතුමන් නම දෙන්නේ. Hallelujah ස්වාමී ඔබට මහිමය ප්‍රශංසා වේවා ස්වාමී. ඔබගේ යහපත්කම් එකින් එකට අපේ ජීවිත මත නිදහස් කර ඇති ස්වාමී. අපි ඔබට ස්තුතිය දෙනවා. අපි ඔබගේ නාමය උසවනවා ස්වාමී. ඔබගේ දයාව ඔබගේ කරුණාව ඔබගේ අනුග්‍රහය නිසා Hallelujah ස්තුතියි ස්වාමී.
ස්වාමීන් වහන්සේ මහිම වේවා. ඔබට ගෞරව වේවා ස්වාමීනි. ඔබගේ යහපත්කම අපේ ජීවිතවලට එවලු ස්වාමීනි. අපේ ජීවිත ආශිර්වාද මාතේගේ යන ස්වාමීනි. අපි ඔබට ප්‍රශංසා කරනවා. ඔබේ නාමයට ගෞරව වේවා ස්වාමීනි. හලෙලූයා හලෙලූයා. ස්තුති ස්වාමීනි. ඔබට ප්‍රශංසා වේවා. ඔබ මහෝත්තම දෙවියන් වහන්සේ. ඔබ ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ නමස්කාරය ලබන්නට වටින දෙවියන් වහන්සේ. ඔබ මේ සංඝතියේම අයිතිකරුවාණන් වහන්සේ. ඔබට ගෞරවය ස්වාමීනි. මේ උදෑසන අපි ඔබට මහිමෙන් ගෞරව දෙනවා. ඔබ වහන්සේගේ නාමයට උසස් වූ නාමයට ගෞරව දෙනවා ස්වාමීනි. හලෙලූයා. අපි තවත් සංගීතයක් ගායනා කරමු. උන්වහන්සේ වඩා ප්‍රශංසා කරමු. උන්වහන්සේ යහපත් වූ බලවත් වූ දෙවියන් වහන්සේයි.
ස්වාමිනේ ඔබ වහන්සේට මහිමය වේවා. ඔබ හැර වෙන දෙවි කෙනෙක් නැත්තේ. ඔබ හැර වෙන සරණක් මිනිසෙකුට නැත්තේ. ඔබ එකම ගැලවුම, ඔබ එකම මිදීම, ඔබ එකම සැපයීම. ස්වාමිනේ අපි ඔබට ගෞරවය දෙනවා. ඔබට මහිමය වේවා. ඔබ ඊශ්‍රායලගේ දෙවියන් වහන්සේ. ඔබ වහන්සේ අපගේ දෙවියන් වහන්සේ. අපට කරුණා කරාවු දෙවියන් වහන්සේ. අපව නිදහස් කරගත්ත දෙවියන් වහන්සේ. අපි ඔබට මහිමය දෙනවා. ස්වාමිනේ ස්තුතියි. ඔබ ඊශ්‍රායලගේ දෙවියන් වහන්සේ. ගෞරවය දෙවියන් වහන්සේ. හලෙලූයා. ස්තුතියි.
වහන්සේ අපේ ජීවිතවල කරන්නේ සියලු හම්බකම් නිසා සියලු අමාරුකම් වලදී අපි රැගෙන ස්වාමී ඔබට මහිමා ඔබ උසස්වාමී ඔබ පොරොන්දුවට විශ්වාසවන්තයි ඔබගේ වචනයට ඔබ විශ්වාසවන්තයි ස්වාමී ඔබ අපව දරාගෙන යන වහන්සේ ස්වාමී අපව සලාතුන ස්වාමී වහන්සේ අපට මහා අමාරුකම් වලදී අප ළඟින් සිටිමින් අපට ජයග්‍රහණය කරන වහන්සේ ඔබ වහන්සේට මහිමය අපට ශක්තිය සම්පූර්ණ දෙවියන් වහන්සේ අපව ජයග්‍රහණය මාවතින සෝන දෙවියන් වහන්සේ ඔබට ගෞරවය වේවා ස්වාමී ඔබට ප්‍රශංසා වේවා නින්දක වහන්සේගේ ප්‍රේමයෙන් අපව තනි නොකරන දෙවියන් වහන්සේ පුස්පත වඩා සමීපේ සිටින අපව ගෙන යන දෙවියන් වහන්සේ ඔබට මහිමය ස්තුති වේ ස්වාමී Raja Rajani ඔබේ නාමෙට මහිමය වේවා ස්තුති ස්වාමී වහන්සේට ප්‍රශංසා වේවා Hallelujah, hallelujah. Seenaවන ස්වාමී අපට ගෞරවය වේවා. අපට මහිමය වේවා. ස්වාමී අපට ස්තුතියි. ඔබ ජීවත් කරන දෙවියන් වහන්සේ. ස්වාමී අපට ප්‍රශංසා මහිමය වේවා. Hallelujah. අපි ඊට අලංකාර නමස්කාර කාලයක් ගත කළා. මේ වෙලාවේ අපි දෙවියන් වහන්සේගේ වචනේ වෙත අවධානය යොමු කරන්න යනවා. ඔබ හැම කෙනෙක්ම යේසුස් වහන්සේගේ නාමයෙන් ඊටම ආදරෙන් පිළිගන්න අතර අපි මේ කාලේ බාර කරලා යාඥා කරමින් දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ඉල්ලා සිටිමු. අපි යාඥා කරමු. දෙවි පියාණනේ ඔබ වහන්සේට ස්තුතියි. අද දවස නිසා මේ ඉරිදින උදෑසන ඔබ වහන්සේගේ ජීවනයේ වදන් වලින් අපේ ජීවිතවලට කතා කරන නිසා අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙන අතර ඔබගේ වචන තුලින් අපේ ජීවිත ගොඩනගමින් අපගේ ජීවිත පරිවර්තනය කරමින් අපගේ ජීවිත ඔබ වහන්සේට ඕනෑ කරන මනුෂ්‍යයා වෙන්නට ඔබගේ අනුග්‍රහය නිදහස් කරන නිසා ස්තුතියි. මේ සත්‍යතාවයන් ග්‍රහණය කරගන්න අවශ්‍ය කරුණාව අනුග්‍රහය ඔබ වහන්සේ අප පිට නිදහස් කරන නිසා ස්තුති කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. ආමෙන්. හොඳයි අපි මේ දිනවල එපිස පොතයි අධ්‍යයනය කරමින් සිටින්නේ. පසුගිය සතියේ අපේ පාලකතුමා ඊටාම අලංකාර ලෙස මේ එපිස පොතේ මූලික සත්‍යතාවයන් බොහෝමයක් අපිට කියලා දුන්නා. අද දවසේ අපි එපිස පොතේ යම් යම් කාරණාවල් දෙස අවධානය යොමු කරන්න යන අතර දේ වචනේ දෙස බලන්න කලින් අපි කල්පනා කළොත් යම් ගොඩනැගිල්ලක් උදාහරණයක් ගත්තොත් ඒ ගොඩනැගිල්ලේ ඒ සියලු බර දරා ගන්නවා ඒ කුළුණු වලින්. ඒ කුළුණු කොයිතරම් වැදගත්ද? ඒ කුළුණු ඕනෑම බරක් දරා ගන්න හැකියාව තිබෙනවා. ඔබ දන්නවද ඒ ගොඩනැගිල්ලක කුළුණු මෙන් දේවදරුවන් කිතුණුවන් ශක්තිමත්ව සිටිය යුතුව තිබෙනවා. ඒ කොහොමද ශක්තිමත්ව සිටින්නේ? දේ වචනේ සත්‍යතාවයන් අපි ග්‍රහණය කරගෙන දේ වචනේ සත්‍යතාවයන් අපේ කරගෙන දේවල් අපේ ජීවිතවලට අයිති කරගත්තම අපිට පුළුවන් වෙනවා කිතුණුවෙක් හැටියට අභියෝගයන් හමුවේ ජයග්‍රාහිකව ඉදිරියටත් ඉහළටත් ගමන් කරන්නට. දෙවියන් වහන්සේගේ පරමාර්ථයන් හා දෙවියන් වහන්සේගේ කැමැත්තව තිබෙන්නේ මේ වචනය තුලින් ඔබ ධෛර්යමත් වෙනවට වචනය තුලින් ඔබ ගොඩ නැගෙනවට දෙවියන් වහන්සේ කැමතියි. ඉතින් එපිස පොත ඇත්තටම කිතුණුවෙකුගේ ජීවිතේ උදාහරණයක් හැටියට ආත්මික බැංකු ගිණුමේ තැන්පත් කරගෙන තිබෙන ඒ සත්‍යතාවයන් ඒවා ඔහුගේ අතුලාන්තයේ තබා ගනිමින් ඔහුගේ ජීවිතයේ එදිනෙදා අභියෝගයන් හමුවේ එදිනෙදා ඔහුගේ ජීවිතයේ
ඒ අවශ්‍යතාවයන් හමුවේ ඒවායිදී පරාජය නොවී ජයග්‍රාහිකව ජීවිතේ ජය ගන්නට අවශ්‍ය කරුණාව ලැබෙන අතර ඒ දේවල් දැන ගැනීම තුළ අපේ ජීවිතේ ජය ගන්න පුළුවන්කම ලැබෙනවා. දෙවියන් වහන්සේට ඕනෑ කරන්නේ කිතුණුවන් ජයග්‍රාහික කිතුණුවන් වන එකයි. ඉතින් ඔබ දන්නවද ඕනෑම කෙනෙක් යේසුස් වහන්සේව පුද්ගලික ගැලවුම්කාරයා හා ස්වාමින් වහන්සේ ලෙස පිළි අරගෙන මැවුම්කාර දෙවියන් වහන්සේ සමග ඒ දේව සම්බන්ධතාවයකට පැමුණුනාම දෙවියන් වහන්සේට ඔවුන්ට දීලා තිබෙන ඒ හැම උරුමයක්ම ඔවුන් දැනගන්නවට දෙවියන් වහන්සේ කැමතියි. දේවචනේ සඳහන් කරනවා දරුවෝ නම් උරුමකාරයෝය දෙවියන් වහන්සේගේ උරුමකාරයෝය කියලා. ඉතින් ඔබ උරුමකාරයන් හැටියට දේවල් උරුම කරගන්න එක දෙවියන් වහන්සේගේ කැමැත්තව තිබෙනවා. අපි බලමු අද දවසේ එපිස පොතෙන් කරුණු 3ක් ගැන විශේෂ අවධානය යොමු කරන්න යනවා. ඒ අතරින් පළවෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ සහ 4 වෙනි පදයේ කෙරේ ඔබේ මුළු අවධානය යොමු කරන්න. අපි කියවන්න යනවා 3 වෙනි පදයේ සහ 4 වෙනි පදය. අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිය වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මක්නිසාද උන්වහන්සේ ඉදිරිපිට ප්‍රේමයෙන් ශුද්ධව නොකැලැල්ව සිටින පිණිස ලෝකය මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුල අප තෝරාගත් ලෙසම උන්වහන්සේ තුල ස්වර්ගීය ස්ථානවල සියලු ආත්මික ආශිර්වාද වලින් උන්වහන්සේ අපට ආශිර්වාද කළසේක. මේ පළවෙනි කාරණාව ලෙස ප්‍රශංසා වේවා කියා සඳහන් වෙනවා. ඔහුගේ ජීවිතයේ එනම් මේ පෞල්තුමාගේ ජීවිතයේ එතුමා නිරන්තරයෙන් ස්තුතිවන්ත වීම ප්‍රශංසා කිරීම ඔහුගේ ජීවිතයේ මූලික තැන කරගෙන තිබුණා. ඔහුගේ ජීවිතයේ මූලිකම දේ හැටියට දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීම කරමින් සිටියා. ඒ ප්‍රශංසා කිරීම තුළ ඔහුගේ ජීවිතයේ ඔහු වැදගත් සත්‍යතාවයන් අයිති කරගෙන තිබුණා. එලෙසම අපි දන්නවා මේ එපිස පොත පරණ ගිවිසුමේ යොෂුව පොතත් එක්ක සම්බන්ධ වෙනවා. අපි දකිනවා යොෂුව පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ සිට 27 වෙනි පදයේ දක්වා ඔබ කියවලා බැලුවොත් ඒ යෙරිකෝ පවුර ගැන ඉතා අනර්ග සැබෑ වූ සිදුවීමක් සඳහන් වෙනවා. ඒ යෙරිකෝ පවුර අශ්ව කරත්ත 3ක් පමණ එකවර ගමන් කළ හැකි තරම් විශාල පවුරක්ව තිබුණා. නමුත් ඔබ දන්නවද ඒ යෙරිකෝ පවුර දෙවියන් වහන්සේගේ දරුවන් ප්‍රශංසා කිරීම කරුණු කොටගෙන මොනයම් හෝ ආයුධ මොනයම් හෝ දේවල් නොවේ ඔවුන් ප්‍රශංසා කිරීම තුළ ඒ මහා පවුර බිඳ වැටුණා. ඔවුන්ට ඒ යෙරිකෝව අත්පත් කර ගැනීමට හැකියාව ලැබුණා ප්‍රශංසා කිරීම තුළින්. ඇයි අපි මේ ප්‍රශංසාව ගැන කල්පනා කළ යුත්තේ? ප්‍රශංසා කිරීම තුළින් ඔබේ ජීවිතයේ මහත් ජයග්‍රහණයන් උරුම කරගන්න පුළුවන් වෙනවා. යෙරිකෝ පවුරෙන් ඔබ ඉදිරියේ තිබෙන අභියෝග ප්‍රශ්න ඔබ ඉදිරියේ තිබෙනා වූ ඔබට ඒ ජය ගන්න බැරි දේවල් ප්‍රශංසා කිරීම තුළින් ඔබට අත්පත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඔබ නිතරම ස්තුතිවන්ත වෙන හදවතක් තියෙන කෙනෙක්ද? ප්‍රශංසා කරන කෙනෙක්ද? මම පොඩි කතාවක් කියන්න කැමතියි. පසුගිය කාලේ කොරෝනා වෛරස් එක නිසා බොහෝ දෙනෙක් පීඩා වින්දා. එක පුද්ගලයෙක්
මේ කොරෝනා වෛරස් එක නිසා ඌට ඒ කොරෝනා ආසාදනය වෙලා ඌගේ ජීවිතේ ඌ අමාරු තත්වයකට පැමිණියා. අවසානයේ ඌට කෘතිමව ඔක්සිජන් දෙන්න සිද්ධ වුණා. ඒ කෘතිමව ඔක්සිජන් දීලා අවසානයේ ඌගේ ජීවිතය නැවත ඌට ලැබුණා. ඌ සුවය ලැබුවා. අවසානයේ ඔහු රෝහලෙන් පිටව යන්න කලින් වෛද්‍යවරයා මුණ ගැසිලා කතා කරන වෙලාවේ වෛද්‍යවරයා ඔහු විසින් ගෙවිය යුතු මිල ඔහු ඉදිරියේ තැබුවාම ඒ පුද්ගලයාගේ ඇස් වලින් කඳුළු ගලාගෙන ගියා. ඒ වෙලාවේ වෛද්‍යවරයා කල්පනා කරා මෙයාට මුදල් නැති නිසා වෙන්න ඇති මේ කඳුළු හෙලන්නේ. වෛද්‍යවරයා කිව්වා එයාව සනසමින් ඔයා බය වෙන්න එපා. ඔයාට මේ මුදල් ගෙවන්න අමාරු නම් අපි ඒ ගැන සලකා බලන්නම් කියලා. ඒ පුද්ගලයා නැවත වෛද්‍යවරයාට කියනවා වෛද්‍යතුමනි මම කඳුළු සලන්නේ මේ මුදල් ගෙවා ගන්න බැරි නිසා නෙමෙයි. මම ඉපදිච්ච දවසේ ඉඳන් මේ දවස දක්වා මම නොමිලේ හුස්ම ගත්තා. දෙවියන් වහන්සේ එක දවසක්වත් මගෙන් මුදල් ඉල්ලුවේ නෑ මම ගන්නා හුස්මට. නමුත් මට ඒ ගැන කල්පනා කරලා මගේ ඇස්වලට කඳුළු ආවේ. දෙවියන් වහන්සේට මගේ හදවතේ ආදරය මම දක්වනවා මදි නේද කියලයි මගේ ඇස් වලින් කඳුළු ආවේ. ඔබ කොතරම් ස්තුති කරලා තිබෙනවද ඔබට දුන්න හුස්ම ගැන, ඔබට දීලා තිබෙන දේවල් ගැන. අපි බොහෝ විට අපිට දීලා නැති දේවල් ගැන අපි දෙවියන් වහන්සේට දොස් පවරනවා. අපි අඬා දොඩා සිටිනවා. නමුත් ස්තුතිවන්ත වෙලා තිබෙනවද අපිට කරලා තිබෙන දේවල් ගැන? එලෙසම තව පදයක් අපි බලන්න යනවා. 3 වෙනි පදයේ 2 වෙනි කොටස. මක්නිසාද උන්වහන්සේ ඉදිරිපිට ප්‍රේමයෙන් ශුද්ධව නොකැලව සිටින පිණිස ලෝක මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුල අප තෝරාගත් ලෙසම. දන්නවද උන්වහන්සේ ඔබවත් මාවත් තෝරගත්තේ පොළවේ අතිවාරම් දාන්න කලින්. උන්වහන්සේ ඔබවත් මාවත් තෝරගෙන ඉවරයි පොළවේ අතිවාරම් දාන්න කලින්. අපි දන්නේ නෑ අපි මේ ලෝකයට එන විට අපේ දෙමව්පියෝ මමයි ඉපදෙන්නේ කියලා. ඔබේ දරුවන් ඉපදෙනකොට ඉපදෙන්න කලින් මේ වගේ ගතිගුණ තියෙන කෙනෙක්, මේ වගේ අදහස් තියෙන කෙනෙක්, මේ වගේ හැඩරුව තියෙන කෙනෙක් කියලා දන්නේ නෑ. නමුත් ඔබ දන්නවද දෙවියන් වහන්සේ ඔබගේ උපත ගැන දැනගෙන සිටියා. ඔබ ඉපදිය යුතු කොයි කාලයේද කියලා, ඔබ කාගේ දෙමව්පියන් යටතේ ඉපදිය යුතුද කියලා දෙවියන් වහන්සේ දැනගෙන හිටියා. දෙවියන් වහන්සේ ඔබ ඉපදෙන විට උන්වහන්සේ රහසින් සතුටු වුණා ඔබ ගැන. ඔබ දන්නවද මේ එපිස පොත ලියන ශුද්ධ වූ පාවුල්තුමා ඔහු බයිබලයේ අලුත් ගිවිසුමේ පොත් ගණනාවක් ලියනු ලැබූ බලවත් අපෝස්තුලවරයෙක්. එතුමා ඒ කාලේ මිෂනාරි ධර්මදූත සේවාවන් වල නිරත වුණා. පොත් ලියනු ලැබුවා. මහා විශාල බලපෑමක් දේව රාජ්‍ය වෙනුවෙන් කරනු ලැබුවා. ඒ සියල්ල කරන්නට එතුමාට ශක්තිය වුණේ, එතුමා දැනගෙන හිටියා මුළු ලෝකේ අත්තිවාරම් දාන්න කලින් ක්‍රිස්තුස් වහන්සේ තුල ඔහුව තෝරගෙන තිබුණා කියලා. ඒ සත්‍යතාවය ඔහු දැනගෙන හිටියා. ඔබගේ මගේ ජීවිතේ තේරුම් ගත යුතු වැදගත් සත්‍යතාවයක් තමයි මාව උන්වහන්සේ තෝරගෙන තිබුණේ පොළවේ අත්තිවාරම් දාන්න කලින්. ඒක අපි සැබවින්ම තේරුම් ගත යුතුයි. යොහාන් පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදයේ ඒ යේසුස් වහන්සේ කතා කරමින් කියනවා නුඹලා මා තෝරාගත්තා නොව මම නුඹලා
තෝරාගෙන පත් කළෙමි. උන්වහන්සේම කියනවා අපි නෙමේ උන්වහන්සේව තෝරගත්තේ. උන්වහන්සේ අපව තෝරගත්තේ. ඉතින් අපි සතුටු විය යුතුයි. අපි කෙතරම් ස්තුතිවන්ත විය යුතුද? උන්වහන්සේ මාව තෝරගත්තා. මා වගේ කෙනෙක් බලාපොරොත්තුවක් නැතුව හිටිය මා වගේ කෙනෙක් උන්වහන්සේ තෝරගත්තා. ඔබව තෝරගත්තා. පොළවේ අත්තිවාරම් දාන්න කලින් ඔබ අහම්බයක් නොවේ. දෙවෙනි කාරණාව දෙස අපේ අවධානය යොමු කරන්න යනවා මේ වෙලාවේ. මක්නිසාද උන්වහන්සේ ඉදිරිපිට ප්‍රේමයෙන් ශුද්ධව නොකැලැල්ව සිටින පිණිස. උන්වහන්සේ ඔබව පොළවේ අත්තිවාරම් දාන්න කලින් තෝරගත්තේ උන්වහන්සේට ප්‍රේම කරන්නටයි. උන්වහන්සේට ආදරය කරන්නටයි. ඔබේ දරුවන් ඔබට ආදරය කරනවා නම්, ඔබේ භාර්යාව ස්වාමිපුරුෂයා ඔබට ආදරය කරනවා නම්, ඔබේ දෙමව්පියෝ ඔබට ආදරය කරනවා නම් ඔබ කොතරම් කැමතිද? ඔබ දන්නවද ඔබව මැව්ව, ඔබව සෑදුව, ඔබට ජීවනය දුන්න තැනන් වහන්සේ, උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා ඔබගෙන් ප්‍රේමය. ඒ ප්‍රේමය උන්වහන්සේ බලාපොරොත්තු වෙන විට ඔබට පුළුවන් දේ ප්‍රේමය, උන්වහන්සේ සොයන ප්‍රේමය ඔබට දෙන්නට. බැලුවොත් යොහාන් 21:15 සිට 17 දක්වා ඒ පදවල උන්වහන්සේ ගෝලයන්ව මුණ ගැසෙන්න ගිය වෙලාවේ උන්වහන්සේ ඒ සීමොන් පේත්‍රස්ගෙන් අහනවා, සීමොන් නුඹ මට ප්‍රේම කරනවාද? පේත්‍රස් කියනවා ඔබ වහන්සේ දන්නාසේක කියලා. නැවතත් අහනවා, සීමොන් නුඹ මට ප්‍රේම කරනවාද? ඕ කියනවා ඔබ වහන්සේ දන්නාසේක. තුන්වෙනි වතාවෙත් අහනවා, සීමොන් ඔබ මට ආදරේද? ඔබට හිතාගන්න පුළුවන්ද උන්වහන්සේගේ ඒ ප්‍රේමේ මුහුණ? ඔබට මැවෙනවාද ඒ ප්‍රේමේ මුහුණ? උන්වහන්සේ ආදරයෙන් පේත්‍රස් දෙස බලා උන්වහන්සේ අහනවා, සීමොන් පේත්‍රස් නුඹ මට ප්‍රේම කරනවාද කියලා. ඒ යේසුස් වහන්සේම අද ඔබගෙන් මගෙන් අහනවා, නුඹ මට ප්‍රේම කරනවාද? ඔබ කීයෙන් කී දෙනෙකුට උන්වහන්සේ ඔබගෙන් මගෙන් අහනේ ප්‍රශ්නයට අවංකවම පිළිතුරු දිය හැකිද? උන්වහන්සේට පිළිතුරු දිය හැකිද? උන්වහන්සේ ඔබගෙන් ප්‍රේමය බලාපොරොත්තු වෙන අතර මේ ප්‍රේමය බලාපොරොත්තු වෙන උන්වහන්සේ ඔබ උන්වහන්සේට ප්‍රේම කරන විට එහි ප්‍රතිලාභ, එහි සියලු ප්‍රතිලාභ නැවත හැරි පැමිණෙන්නේ ඔබටමයි. දේවචනේ ඒක පැහැදිලිව සඳහන් කරනවා. ඔබ කියවලා බැලුවොත් රෝම 8 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදය පැහැදිලිවම සඳහන් කරනවා, තවද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට, එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවන්ට සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරන බව අපි දනිමු කියලා. ඔබගේ ජීවිතේ, මගේ ජීවිතේ කොයිතරම් කැමතිද සියලු දේම යහපත පිණිස සිදු වෙනවාට? ඔබ කැමතිනම් සියලු දේම යහපත වෙනවාට? අයහපත පවා යහපතට හරවමින් සියල්ල යහපතට වෙනවාට ඔබ කැමතිද? එහෙනම් ඔබට කරන්න තිබෙන්නේ ඔබට ප්‍රේම කරන යේසුස් වහන්සේට, ඔබ වෙනුවෙන් ජීවිතේ පුද කළ යේසුස් වහන්සේට, නැවත නැගිට්ටා වූ යේසුස් වහන්සේට මුළු හදවතින්ම ප්‍රේම කරන්නටයි. ප්‍රේම කරන විට මුළු හදවතින්ම උන්වහන්සේට ඔබටගේ ජීවිතේ හැම දෙයක්ම යහපතට සිදු වෙන්න යනවා. උන්වහන්සේ හැම දෙයක් ගැනම අවධානය දෙමින් සෑම සිදුවීමක්ම යහපතට හරවන්න යනවා. අයහපත යහපතට හරවන්න උන්වහන්සේ තරම් විශේෂඥයෙක් තවත් නැහැ. උන්වහන්සේ ඔබගේ ජීවිතයේ හැම දෙයක්ම, සෑම දෙයක්ම
යහපතට හරවන්ට යනවා. හලෙලූයා. ඉතින් ඒ වගේම අපි අන්තිම කාරණාව බලන්න යනවා. ඒ තමයි සියලු ආත්මික ආශිර්වාද වලින් උන්වහන්සේ අපට ආශිර්වාද කළසේක. දෙවියන් වහන්සේ ඒ යේසුස් වහන්සේව කුරුසියේ මැරෙන්නට සැලැස්වීම තුලින් උන්වහන්සේගේ පුත්‍රයාණන් නැවත නැගිටීම තුලින් ඔබ ඒ යේසුස් වහන්සේව ඔබගේ ගැලවුම්කාරයා හා ස්වාමින් වහන්සේ ලෙස ඔබ පිළිගැනීම තුලින් ඔබගේ ආත්මය දෙවියන් වහන්සේ එක්ක සම්බන්ධ වීම තුලින් දන්නවද ඔබගේ ආත්මය සම්පූර්ණයෙන්ම ඔබ ආශිර්වාද ලබන්න යුතු වූ පුද්ගලයෙක් බවට පත් වුණා. ඔබගේ ආත්මය සම්පූර්ණ වෙලා තිබෙනවා. ඒ ලෙසම ඔබගේ ආත්මය සම්පූර්ණ වූ ලෙසම ඔබගේ ආත්මය තුල සියලු ආශිර්වාද තැන්පත් කර තිබෙනවා. ඒ සියලු ආශිර්වාද තැන්පත් කර තිබෙන නිසා ඔබට ඒ ඔබගේ අභියෝග හමුවේ ජය ගන්නට පුළුවන්කම ලැබී තිබෙනවා. නමුත් ඇයි තවමත් කිතුණුවන් පරාජිත ජීවිත ගත කරන්නේ? ඇයි තවමත් කිතුණුවන් ජයග්‍රාහික කිතුණුවන් නොවි පරාජිත කිතුණුවන් වෙන්නේ? ඇයි කිතුණුවන් උන්වහන්සේ බලාපොරොත්තු වුණා ඒ වල්ගේ නොවේ හිස ලෙස ජයග්‍රාහික ජීවිත ගත කරනවට? නමුත් ඇයි ඒ ගොදුරක් වෙලා ජීවත් වෙන්නේ? උන්වහන්සේ බලාපොරොත්තු වුණේ ජයග්‍රාහික කිතුණුවන් ලෙස ජීවත් වෙනවට. ඒකට හේතුව මොකක්ද? ඒකට ප්‍රධානම හේතුව අපි තුල තිබෙන ඒ ජයග්‍රාහික ජීවිතය, අපේ ආත්මය තුල තිබෙන ජයග්‍රහණයන් අපි ඒක එළියට ගේන්න අපි දන්නේ නැති නිසායි. හිතෝපදේශ පොතේ ඒක පැහැදිලිවම සඳහන් කරනවා තවත් ආකාරයකින්. හිතෝපදේශ 18 20 සහ 21 පද ඔබ කියවලා බැලුවොත් මිනිසෙකුගේ බඩ තමාගේ මුඛයේ ඵලයෙන් පිරෙයි. තමාගේ තොල්වල අස්වැන්නෙන් ඔහු සෑහීමට පැමිණෙයි. අපේ මුඛයෙන් කතා කරන වචනවල අපි දේව වචනය මගේ කරගෙන මම කතා කරන විට මගේ ජීවිතයේ අස්වැන්න මම නෙලා ගන්න යනවා. මම කතා කරන වචනවල මම දෙවියන් වහන්සේගේ වචන කතා කරනවා නම් ඒ අස්වැන්න මම නෙලා ගන්නට යනවා. දේව වචනේ මේ ලිඛිත වචනයට සඳහන් කරනවා ඒක ලෝගෝස් වචනය කියලා. නමුත් ඒක මගේ කරගෙන මම දේව වචනය මගේ මුඛයෙන් කතා කරන විට ඒක රේමා වචනේ බවට පත් වෙනවා. දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවා ඒක ලෝගෝස් වචනය ඒ විදියට තිබෙන එක පමණක් නොවේ. ඒක මගේ කරගෙන මගේ මුඛයෙන් ප්‍රකාශ කරමින් ඒක රේමා වචනේ බවට පත් කරලා වචනයට ජීවනය නිදහස් කරන එක, වචනය ජීවත් කරවන එක, දෙවියන් වහන්සේගේ දරුවන් ඒක ප්‍රකාශ කරමින් වචනය ජීවත් කරවන එක දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවා. මරණයත් ජීවනයත් දිවේ බසුගේ ඇත්තාහ. ඊට ප්‍රියවන්නෝ එහි ඵල භුක්ති විඳින්නෝ යයි දේ වචනේ සඳහන් කරනවා. නිතරම මේ වචනේ සත්‍යතාවයන් වලින් පිටට අපිට යන්න බෑ. මරණයත් ජීවනයත් දිවේ වසගේ තිබෙන්නේ. ඔබේ ආර්ථිකය ගැන ඔබ කතා කරන්නේ අයහපත නම් ඔබට ඒක ඔබ වපුරන්නේ ඒ දේ නම් ඔබට පුළුවන් ඒ දේ කපා ගන්න. මුළු ලෝකයේ මිනිසයන් ආර්ථිකයේ කඩා වැටීම ගැන කතා කරද්දී ඔබ නෑ දෙවියන් වහන්සේ මාගේ ඉඳේරා මට හිඟයක් නොවන්නේය. නිල් ගොදුරු බිම්වල මා ළඟින් සලස්වනසේක කියමින් ඔබ දේ වචනේ මගේ කරගෙන ප්‍රකාශ කරනවා නම් ඔබට ඔබගේ ජීවිතේ ජය ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔබේ ශරීරයේ රෝග ලක්ෂණ තිබෙන විට
ඔබ ඒ රෝග ලක්ෂණ ගැන කතා කරනවා වෙනුවට ඔබ රෝග ලක්ෂණ වලට කතා කරමින් යේසුස් වහන්සේගේ ජීවනය මා තුලයි. යේසුස් වහන්සේගේ ඒ ප්‍රතිශක්තිකරණය අධිකව තිබෙන රුධිරය මා තුල ක්‍රියාත්මක වෙන නිසා ඒ රෝග වලට මම අන කරනවා. රෝග ලක්ෂණ වලට අන කරනවා. මගේ ශරීරේ ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා ඔබ ඇදහිල්ලේ වචන කතා කරනවා නම් ඔබට පුළුවන් රෝග වලින් නිරෝගීකමට ඔබට පැමිණෙන්න. ඔබට ජයග්‍රාහික කිතුණුවෙක් ලෙස ජීවත් වෙන්න පුළුවන් වෙනවා. ඉතින් මේ පිස පොතේ අපි සත්‍යතාවයන් බොහොමයක් තිබෙන අතර මේ කාරණා වලින් ඔබේ ජීවිතයේ මහත් ලෙස ආශිර්වාද කරනවා ඇතයි කියා මා විශ්වාස කරනවා. ඔබගේ ඇදහිල්ලේ ප්‍රකාශන නිරන්තරයෙන් ප්‍රකාශ කරමින් දෙවියන් වහන්සේගේ බහුල ආශිර්වාදමත් ජීවිතයක් ගත කරන්නට ඔබට හැකි වේවායි කියා මා යේසුස් වහන්සේගේ නාමයෙන් ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරනවා. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබ සමග වේවා. අපි යාඥා කර සිටිමු. දෙවි පියාණනේ යේසුස් වහන්සේගේ නාමයෙන් වචනේ ඇසුවා වූ සෑම දේවදරුවෙක් බාර කරලා යාඥා කරනවා. ඔබ වහන්සේගේ බහුල වූ අනුග්‍රහය ආශිර්වාදය ඔබගේ දරුවන් පිට නිදහස් කරන නිසා ස්තුතියි. ස්වාමිනී ප්‍රශංසාවේ ජීවිතයක් ගත කරමින් ඔබ වහන්සේට ප්‍රේම කරමින් ස්වාමිනී ඒ ඇදහිල්ලේ ජීවිතයක් ගත කරමින් ජයග්‍රාහිකව ඉදිරියටත් ඉහළටත් ගමන් කරන්න අවශ්‍ය අනුග්‍රහය ඔවුන් පිට නිදහස් කරන නිසා ස්තුතියි. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. ආමේන්. සමගිනටම ජේසු පිටයි